නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව පිණිස අද දවසෙත් අපේ කාලය වෙන් කරගන්නවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය අභියස මේ මොහොතේ රැඳෙන පින්වන්ත හැම දෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නයට අපගේ ආදර ගෞරව නමස්කාරය සිදු කරමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ඉතින් අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගනිමු. පින්වත් ඉන්දික දිසානායක මහත්මයා, ඒ වගේම දිනුෂා පෙරේරා මහත්මිය, සම්පත් චාමිකර මහත්මයා, චන්ද්‍රිකා ශ්‍රේයානි රත්නායක මහත්මිය යන ඒ පින්වතුන් හැමදෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගෙන ඒක රාශි කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව ගරුතර මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව පිණිස අපි අවසරය සූදානම් කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව අපට අනුකම්පාවෙන් ආරම්භ කරන්න කාලයයි ස්වාමීනි. අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට කතා කරමින් හිටියේ අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට එදා සම්බුදු බවට පත්වෙන මොහොතේදී ඒ චිත්තසංතානයේ ඉපතුණු සුන්දර අවබෝධයක් ගැන අපි කතා කරමින් හිටියේ. එහෙමයි. විසරද ඥාන පිළිබඳව අපි කතා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ චිත්තසංතානයේ පැන නැගුණ දසබල ඥාන. එහෙමයි. මේ දසබල ඥාන පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඒතර අපි ඊයේ දේශනාවේදී මේක ආරම්භයක් ගත්ත අපි. මේ දසබල ඥාන තථාගතයන් වහන්සේගේම එදා සම්බුදු බවට පත් වෙන මොහොතේ චිත්තසංතානයේ පැන නැගුණු බලයන් විදියට පිහිටි ඥානයන් 10ක්. එහෙමයි. බලයන් විදියට පිහිටන ඥානපත 10ක්. ඒතර මේ ඥානපත 10 මේ චිත්තසංතානයේ උපදින්නට ඉපදුනාට තථාගතයන් වහන්සේ අදාළ හේතුවක් සකස් වෙනකන් දෙවි මිනිස් ලෝකයාට අහෝ රහසක්. එහෙමයි. එහෙමයි. පුදුම ආශ්චර්යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට මේ සුණක්කත්තගේ යම් ප්‍රකාශයක් මුල් කරගෙන තථාගතයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මුල් කරගෙන තමයි ඒකට සාරිපුත්තයන් වහන්සේට මේ දසබල ඥාන කියලා දුන්නා. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. සාරිපුත්තයන් තථාගතයන් වහන්සේ තථාගත බල 10ක් තියෙනවා. යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසබණ්ඨානම් පටිජානති. මේ දසබල ඥානයන් තුල පිහිටලා තමයි තථාගතයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට මේ ධම් සිහනද පතුරන්නේ, ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරන්නේ, උතුම් දහම් සක ප්‍රවර්තනය කරන්නේ මේ කියන දසබල ඥාන තුල පිහිටලා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දසබල ඥානයන්ගෙන් පිරුපුන් වෙන තාක්කල් දහම් සක කියන ප්‍රවර්තනය වෙන්නේ නැහැ දෙව් මිනිස් ලෝකයා අතර. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ප්‍රවර්තනය කරපු දහම් සක අදටත් දෙවියන් අතරත් මිනිසුන් අතරත් සාදුකාර නංගමින් ශ්‍රවණය කරමින්
කතාබස් කරමින් ප්‍රතිපදාවේ නියැලෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ දහම් සකයේ තියෙන ආශ්චර්යය. එහෙමයි. දහම් සකයේ තියෙන ආශ්චර්යය. ඒක තථාගතයන් වහන්සේ දේශනා කළා සාරිපුත්ත ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. සාරිපුත්ත තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙන කොහොමද මේ ලෝකෙ සිදුවෙන්න පුළුවන් දේ සිදුවෙන්න පුළුවන් දෙයක් හැටියටත් සිදුවෙන්න බැරිදී සිදුවෙන්න බැරි දෙයක් හැටියට තථාගතයන් වහන්සේ අවබෝධයක් තියෙනවා. එහෙමයි. ඉගෙන හරි ආශ්චර්යයි න මේ ලෝකෙ එතකන් දෙව් මිනිස් ලෝකයා දන්නේ නැහැ. සමහර සිදුවීම් තියෙනවා සිදු අනිවාර්යයෙන් සිදු වෙනවා. වළක්වන්න බෑ කිසි කෙනෙකුට. සමහර සිදුවීම් තියෙනවා අනිවාර්යයෙන් කොච්චර සිදු කළා අපි ප්‍රාර්ථනා කළත් හැඬුවත් වැළපුණත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒක පුදුම සහගතයි. එතකොට මෙන්න මේ දසබල ඥානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරපු තැනක් තියෙනවා බහුධාතුක කියලා සූත්‍රයේදී විස්තර කරනවා. මේ බහුධාතුක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පටන් ගනිද්දිම හරි ලස්සන කාරණාවක් දේශනා කරනවා පින්වත් මහණනි යම් කිසි බයක් උපදිනව නම් ඒ සෑම බයක්ම උපදින්නේ බාලයාගෙන් කියනවා. එහෙමයි. ඕම් බලන්න. මේ ලෝකෙට බයක් උපදිනව නම් උපදින්නේ බාලයාගෙන් කියනවා. පඬිතයාගෙන් නෙමෙයි කියන පින්වත් මහණනි බය උපදින්නේ. ඒ වගේම යම් කිසි උවදුරක් උපදිනව නම් ඒ සෑම උවදුරක් උපදින්නේ බාලයාගෙන් කියන පඬිතයාගෙන් නෙමෙයි කියනවා. එහෙමයි. ඒ සෑම උවදුරක් උපදින්නේ බාලයාගෙන් කියන පඬිත. ඒ වගේම යම් කිසි විපතක් උපදිනව නම් ඒ සෑම විපතක් උපදින්නේ බාලයාගෙන් කියන පඬිතයාගෙන් නෙමෙයි කියනවා. එහෙමයි. ඊළඟට කියන පඬිතේ පින්වත් මහන්නේ යම් මේ වගේ දෙයක් කියනවා. බටවලින් කළ ගෙයක් වේවා. ඉලුක් වැනි තනවලින් කරපු ගෙයක් වේවා. ගිනි ඇවිල ගත්තොත් එහෙම. හොඳින් ඇතුළත පිටත සුණු පිරියම් කළ ජනෙල් දොරවල් ඇති සුලං කවුළු ඇති හොඳින් ආවරණය කළ කූටාගාරයක් වුණත් හැම දෙයක් ඉදිරි සාධාරණ වෙලා ගිනි ගන්නවා කියන කුමක් ඉදිරියද? ගින්න කියන දේ ඉදිරියේ. එහෙමයි. දේ අදාළ නෑ. ගේ හදලා තියෙන දේ අදාළ නෑ ගින්නට. එහෙම නේද? දැන් බලන්න උණ වලින් කළත් බට වලින් කළත් ඉලුක් වලින් කළත් අද වගේ පොල්ලතු වලින් කළත් ඊළඟට අද උළු මේ ඇස්බෙස්ටෝස් ගැහුවත් ඊළඟට කොන්ක්‍රීට් වලින් හැදුවත් ගින්න ඉදිරියේදී මොකද වෙන්නේ? වෙනසිලා යනවා. එහෙමයි. වෙනසිලා යනවා. හරි පුදුමයි. ඒක ගින්නේ යම්සේ ඕන දෙයක් දවා දාන්නේ යම්සේද ඔය වගේම තමයි කියනවා අසත් පුරුෂයා කියන කෙනාගෙන් මයි කියන බය උපදී. එහෙමයි ස්වාමීනි. අසත් පුරුෂයාගෙන්මයි කියනවා ඕදුරක් වෙන්නේ සත්පුරුෂයාගෙන් නෙමෙයි කියන. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා මේ විපතක් වෙනවනම් වෙන්නේම අසත්පුරුෂයාගෙන් කියනවා. පඬිතයාගෙන් නෙමෙයි කියන. ස්වාමීනි මොනතරම් නිෂ්ඨාවට පැමිණ සිදු කරන ලබන ප්‍රකාශය. එහෙමයි ස්වාමී. අනිවාර්යෙන්. එහෙයි. එතකොට අසත්පුරුෂයාගෙන්ම මේ ලෝකෙට ව්‍යසනයක් වුණොත් ව්‍යසෙන්නේ. එතන මේ ගෙවල් දොරවල් ගින්නකින් ගෙයක් දොරක් වෙනසෙනවා කියන එක පොඩි කාරණාවක්. ඒක සසරට බලපාන්නේ නැහැ. එහෙමයි. මහ පොළොව වෙනසෙනවා කියන එක යාන වාහන වෙනසෙනවා කියන එක පොඩි කාරණාවක්. ඒක සසරට බලපාන්නේ නැහැ ඇත්තටම. නමුත් විශාල හානියක් වෙනවා. මනුස්සයාගේ දෘෂ්ටි සම්පත්තියට හානි කරනවා. මනුස්සයාගේ දෘෂ්ටි සම්පත්තියට හානි කරනවා නම් එහෙමයි. ඒක විශාල ව්‍යසනයක් ඒක. ඇයි දෘෂ්ටිය වෙනසිච්ච ගමන් කෙනෙක්ගේ හිත ඇතුලේ දුගතියට. ආකල්ප සම්පත්තිය වෙනසිච්ච ගමන් දුගතියට. සීල සම්පත්තිය වෙනසිච්ච ගමන් දුගතියට. චිත්ත සම්පත්තිය වෙනසිච්ච ගමන් දුගතියට. එහෙමයි. කෙනෙකුට ආදරේ නම් කෙනෙකුට සෙනෙහවන්ත නම් කෙනෙකුට දයාවන්ත නම් එයාගේ දෘෂ්ටි සම්පත්තිය රැක් ගන්නයි මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. එයාගේ ආකල්ප සම්පත්තිය රැකලා දෙන්නයි මහන්සි ගන්න ඕන. එයාගේ සීල සම්පත්තිය රැකලා දෙන්නයි මහන්සි ගන්න ඕන. එයාගේ චිත්ත සම්පත්තිය රැක් ගන්නයි මහන්සි ගන්න ඕන. එහෙමයි. කෙනෙකුට ආදරේ නැ සෙනෙහසන. ස්වාමීනි එතකොට තමන් කිසිවක් කියන්න කරන්න කලින් මම මේ කියන දේ ධර්මයට අනුකූලද? එහෙම නැතුව මේ කෙනෙක්ගේ ආකල්ප සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය
මේවා නිසා විනාශ වේවිද කියලා හිතන සත්පුරුෂ හිතක් තියෙනවා නම් කෙනෙක්. අනිවාර්යෙන් එතෙන්ට ඔවුන් එතනක සිද්ධ වෙන සත්පුරුෂ බවත් එක්කම. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂයාට මේක කරන්න බෑ. එහෙමයි. මොකද අසත්පුරුෂයාගේ කට සකස් වෙලා තියෙන්නේ මේ නිന്ദා පහස වලට. තව කෙනෙක්ගේ හිත අපහදවන්න හැමතිස්සෙම යහපත් දෙයින් සත්පුරුෂයට අපහදවනු, සත් ධර්මයට අපහදවනු, බුද්ධ ශාසනයකට අපහදවනු, පිනට අපහදවනු, නිന്ദා කරවනු. එහෙමයි. ඕනේ තනිකර තියෙන්නේ. එතකොට බලන්න මේක අසත්පුරුෂයාගේ වෙන දෙයක් මේක. හරි පුදුම ව්‍යසනයක් මේ ව්‍යසනය. සැබෑ ව්‍යසනය අපි හඳුනගන්න දක්ෂ වෙන්න ඕනේ අනිත් එක ලෝකේ. ස්වාමීනි කෙනෙක් තාර්කිකව බොහෝ ආකර්ෂණයක් ඇති වෙන ආකාරයෙන් කරුණු කියමින් තම මුඛයක හරි පැටලිලා මමත්වෙන් දේවල් කීවා වගේ නෙමෙයි මේ වටපිටාවේ විපත්තිය එතකොට මේ මහත් වූ ජනතාවකට සිද්ධ වෙන විපත්තිය අම්මෝ කියලා වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විපත්තියෙන් විශාල පිරිසක් චිත්තසංතාන විනාශ වෙලා යනවානේ. එහෙමයි. ඒ දැන් මේ චිත්තසංතානයේමනේ තෙරුවන් ගැන පහදවන්නක් තියෙන්නේ. නමුත් තෙරුවන් ගැන පහදවන්න තියෙන හිතක තියෙන ඉඩ හසරනේ නැති කරන්නේ. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. ඒ නිසා දෙව් මිනිස් ලෝකයට අනුකම්පා සහගත නම් බුදු ගුණයක්මයි කියලා දෙන්න ඕනේ. එහෙමයි. අනුකම්පා සහගත නම් ධර්මයේ ගුණයක්මයි සිහිපත් කළ දෙන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නයේ ගුණයක්මයි සිහිපත් කළ දෙන්න ඕනේ. මේ ධර්මයේ තියෙන්නේ වාද විවාද නිന്ദා අපහාස අවලාද කරන්න තැන තෝතැන්නක් කරගන්න නෙමෙයි මේ තියෙන්නේ. හරි පුදුමයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මහන්නේ ওই විදියට බාලයා බය සහිතයි, පඬිතයා බය රහිතයි කියනවා. බාලයා උවදුරු සහිතයි, පඬිතයා උවදුරු රහිතයි කියනවා. බාලයා විපත්ති සහිතයි, පඬිතයා විපත්ති රහිතයි කියනවා. ඒ නිසා මහන්නේ හික්මිය යුත්තේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ අපි නුවණැති පඬිත උදවිය වෙනවා කියලා. නුවණ තියෙන පඬිත උදවිය. නුවණින් විමසා කටයුතු කරන දැන් අද අපි සාමාන්‍ය පුතඥ කීමක් තියෙන පඬිතේට ඒ දණ්ඩිච්ච යන්න බෑ. ඒ පඬිතය නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ ඔය කටවාචාලයට. ලෝකයේ අර කාලයක් යනකොට කටවාචාල පිරිසකුත් බලවත් වෙනකොට මේ කටවාචාල පිරිසට කටවාචාල කෙනෙක් සිංහෙක් වගේ පේනවා. අද මේ දවස්වල මාධ්‍ය දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන් ඒක. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. එතකොට ඒ අයට සිංහය වෙලා තියෙන්නෙම අර කටවාචාල නිවට අදම අසත්පුරුෂ ගති වලින් පිරිච්ච කෙනාට එහෙම කර කර තර්ක කර මොන හරි න්‍යායක් ගෙනල්ලා ඒ ඔස්සේ සමාජගත කරලා ඒ ඔස්සේ පිරිසක් එකතු කර මේ කෙනාට එයාගේ කට වැහෙන විදියට තව කෙනෙක් කටින් මට්ටු කරන්න දක්ෂුනොත් අරයා සිංහෙක් විදිහට තමයි ඒක නගනන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඒකට එයාට අරයා සිංහෙක් වගේ පේන්නේ. බලන්න මේ අසත්පුරුෂ ධාතුවට අසත්පුරුෂයෙක්ම සිංහෙක් වෙන හැටි. නමුත් ස්වාමීනි තමන් කරන කියන දේ තමාට යහපත පිණිස පවතිනවද අනිකාට යහපත පිණිස පවතිනවද කියලා විමසන ස්ථාවරයට එන්න තියෙන. එතෙන්ට එනවා කියලා කියන්නේ සත්පුරුෂ භූමිය හැදෙනවා කියන එක. සැබෑ පඬිත භූමිය කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. සැබෑ පඬිත භූමිය නිර්මාණය වෙන පටන් ගන්න එතනින් ඇත්තට. එහෙමයි. එතකොට ඉතින් එතෙන්ට එන්න ඉතින් අපේ විශාල කියන්නේ ලීසි පාසු මහන්සියක් අරගෙන බෑ ඒකට. සුළුපටු මහන්සියකින් එන්න මාරු. ස්වාමීනි සාමාන්‍ය වශයෙන් අපි හැමදිනාටම වෙන කාරණාවක් කෑකෝ ගහලා තමන්ව ප්‍රදර්ශනය කරගෙන ඉස්මතු වෙන්න හදන ස්වභාවය. මේක යටපත් කරගෙන මම මේ කරන කියන දේෙන් කවර යහපත වෙනවාද කියලා විමර්ශනයේට අපේ එතන ඉඳලම සත්පුරුෂ බව සැබෑ මේ පඬිත බව. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක සසරටත් ඔහුගේ පඬිත බව ගෙනියනවා. එහෙමයි. සුගතිය කරා සුගතියේදීත් අනිත් දෙව් මිනිස් ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන තත්ත්වයටපත් වෙන්නේ. එහෙමයි. ඒක අනුග්‍රහ කරන්නේ අන්න ඒක. ස්වාමීනි එච්චර ඉවසීමක් ජීවිතේක හදාගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් එතෙන්ට හිත ගන්නවා කියන එක ලේසි පාසු වීරියක් නෙමෙයි. එහෙමයි. මොකද පොඩි කාලයක් ඉන්න බලනකොට හරියන්නේ ඊට පස්සේ අර සැබෑ සාමාන්‍ය ස්වභාවයට අහු වෙලා යනවා යා. එහෙමයි. ඒතර ඒකට ජීවිත පරිත්‍යාගයෙන් ඉන්න එපා ඒකට. එහෙමයි. ඒකනේ බලන්න දැන් සාන්තිවාදී ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේ මට මේ වගේ මැරුම් කකා ඉන්න බෑ කියන අදහස එදා තිබ්බා නම් අද මේ යුගයේ දෙව් මිනිස් ලෝකයාටම සම්බුදු රජෙක් වෙන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙයි. එදා ගුටි කණෙක් ගැන නෙමෙයි හිතුවේ.
ඉවසන එකේ වටිනාකම හිතුවේ. එදා අත් දෙක කපන එකේ හැල්ලු වීම නෙමෙයි හිතුවේ. ඉවසන එකේ වටිනාකම හිතුවා. එහෙමයි. කකුල් දෙක කපන එකෙන් හැල්ලු වෙන එකව නෙමෙයි හිතුවේ. ඉවසන එකේ වටිනාකම හිතුවා. ඒ ඉවසන එකේ වටිනාකම හිතා හිටපු එකකින් ආශ්චර්යම් ගන්න. මේ යුගයේ සම්බුද්ධ ශාසනයේ දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර ශාස්ත්‍රඥ වහන්සේනම බවට පත් කළා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නේද? එහෙමයි. ආශ්චර්යයි. ඒ නිසා කෙලතොළු බවෙන් අඥානකමින් අසත්පුරුෂ බවෙන් තර්කානුකූලව නින්දා පහස කරමින් ඉන්න පිරිසට ඇස්සෙරින්න මේ කාරණා හරි වටිනවා. එහෙමයි. මොකද ඒක මේ ඔය සිංහ බව තියෙන්නේ අවුරුදු 10යි 15යි. ඔය සිංහ බව. එහෙමයි. ඊට පස්සේ දන්නේම නැතුව ඒ වචනේ අපිට කියන්න හිතෙන්නේ මාධ්‍යයක් ඉදිරියේ. දන්නේම නැතුව නිවට වෙලා නේද? එහෙමයි. නියාලු වෙලා මේ ඇඳිවතේ අසූචි ගාගෙන ඉන්න මට්ටමටපත් වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ Tamanගේ ක්‍රියාව ගැන නුවණින් විමසීම කියන කරුණ ඉස්මතු වෙන මේ අවස්ථාවේ තව කරුණක් විමස ගන්න හිතෙනවා. දැන් අද ලෝකයේ රටවල් අතර යුද්ධ ගැටුම් ඒව ඇති වුණාට පස්සේ ළමයි ඉන්නවද, මව්වරු ඉන්නවද, දරුවන් බිහි කරන ගර්භණී මව්වරු ඉන්නවද? ඒවා මොනවත් විනිශ්චයක් නැහැ. මේ අනිකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරනවා. නමුත් ස්වාමීනි අපිට අර සක්දෙවිඳුගේ කතාව සක්දෙවිඳුන් අසුරයන් එක්ක යුදේ පැටලලා ආපහු යන අවස්ථාවේ ගුරුළු විමානයේ ගුරුළු දරුවන් පැටව විනාශ වෙන අවස්ථාව. ඒකනේ නේද? මම දැක්කේ ධම්සභා මණ්ඩපයේදීත් අර ලස්සන අර මේ ඒක අර කවුද මේ උරුපදින කෙනෙක් එහෙමයි ස්වාමීනි. තාරා පැටව ටිකක් බේරන්නේ නේද? ඒ වගේ සමහර මිනිස්සුත් ඉන්නවා කියන එක ඇත්තට විරුවෙක්. එහෙමයි ස්වාමීනි. අන්න එතෙන්ට එනවනම් කොච්චර ශෝධ නමුත් අර හරි පුදුමයි මේ බලලෝභය. ඒ බලලෝභයත් එක්ක උපදින දුෂ්ටකම්. එහෙමයි. ආයිවත් එක්ක උපත් සකස් වෙන අසත්පුරුෂකම් වලින් මැඩිලානේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ඔහුගේ හිතේ රැව් පිළිරැව් දෙන්නේ අර බලලෝභය. අර බලලෝභයෙන් රැව් පිළිරැව් දෙන්න අනිත් එක්කෙනාට වෙන හානිය විනාශෙ පේන්නේ. එහෙමයි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි කොච්චර කිව්වත් ඉතින් අර එතෙන්ට බලහත්කාරයෙන් හිතක් නම්මනවා කියන එක වෙන්නේ නැහැ ඉතින්. එහෙමයි. මේකට සසර පුරුදු තියෙන්න ඕන ඉතින් ඇත්තට. සසර පුරුද්ද තියෙන කෙනාගේ හිතට මේක ඩිංග මාත්තු වෙනවා කියන එක සිද්ධ වෙන එකක් ඒක ගුණයට. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දෙයි ඒ නිසා පින්වත් මහන්නේ හික්මිය යුත්තේ මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ නුවණැති පඬිත උදවිය වෙනවා. නුවණින් විමසා කටයුතු කරන උදවිය වෙනවා කියලා පින්වත් මහන්නේ ඔබ විසින් ওই විදියටයි හික්මිය යුත්තේ කියනවා. එහෙන් වදාළට පස්සේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භික්ෂුවක් ඇත්තටම නුවණැති පඬිතෙක් වෙන්නේ කොහොමද කියලා අහනවා. නුවණින් විමසන කෙනෙක් වෙන්න කියලා කියන්න පුළුවන් වෙන්නේ කුමන කරුණු මතද කියලා අහනවා. හරි ලස්සන පරියායක් මේක. එහෙමයි. මොකද පින්වත් මහා ආනන්ද යම් විටක භික්ෂුවක් ධාතු පිළිබඳ අවබෝධයේ දක්ෂ වේද ආයතන පිළිබඳ අවබෝධයේ දක්ෂ වේද හේතුඵල ධර්මයන්ගේ හට ගැනීම නිරෝධය හෙවත් පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධයේ දක්ෂ වේද ඒ විතරක් නෙමෙයි සිදුවිය හැකි සිදු නොවිය හැකි දේ පිළිබඳ අවබෝධයේ දක්ෂ වේද ආනන්ද මෙපමණකින්ම භික්ෂුවට නුවණැති පඬිතෙක් නුවණින් විමසන කෙනෙක් කියලා පවසන්න සුදුසුයි කියන. එහෙමයි. මෙන්න පඬිතෙක් වෙන සැබෑ විදිය එතකොට. අර ඒ දණ්ඩේ යන්න බැරි අද වර්තමානයේ පුතඥන පඬිතය ගැන නෙමෙයි අපි කතා බහේ ඉන්න පඬිතය නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. මේ බුද්ධ ශාසනයක් තුල තමයි ඔය සෑම වචනයකටම සැබෑ අරුත් දින තැන. එහෙමයි ස්වාමීනි. ඒක කියන්නේ ඔය අර භාග්‍යතුන් වහන්සේ ගැන කියන්නේ එකයි මේ චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා. එහෙමයි. මේ අර්ථයන්ගේ සැබෑ අරුත් දෙව් මිනිස් ලෝකයාට අර්ථ සහිතවම එහෙමයි. විවරණය කරන්න. ඒ ගුණ අර්ථ හඳුන්වලා තියෙනවා. එහෙමයි. දැන් අපි අර අග්ගඤ්ඤ සූත්‍රය කතා කරේ ලස්සන කතාවක් අර මේ වාසෙට්ට භාරද්වාජ දෙන්න බුද්ධ ශාසනේ පැවිදි වුණානේ. පැවිදි වුණාට පස්සේ එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ දෙන බ්‍රාහ්මණ වංශිකනේ. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ යනවා මේ දෙන්නකින් මේ ඔයගොල්ලෝ බ්‍රාහ්මණ වංශයෙන් ආවට පස්සේ ගරහන්නේ නැද්ද? අම්මෝ ස්වාමීන් අපිට ගරහන නින්දා කරනවා කියලා.
ආංගිවිල බුදුරජාණන් වහන්සේ ලස්සනට අපි කළා මේ සම්බුද්ධ දසරියේදී මේ වාසෙට භාරද්වාජ ඔයගොල්ලෝ දන්නේ නැහැ කො බ්‍රාහ්මණ කියන වචනේ මේ සමාජගත වුණේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. එහෙමයි සාමි. ඒතරේ බ්‍රාහ්මණ කියන වචනේ සමාජගත වෙච්ච හැටි සමාජයට එකතු වෙච්ච හැටි දන්නේ නැති නිසා සාමාන්‍ය මිනිස්සයා එතකොට ඒකට පණ පොවන්න ගත්ත ඒගොල්ලන්ට හිතන දේවල් වලින්. ඒතරේ මොකක්ද ඒගොල්ලන්ට හිතන දේවල් උනේ බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ කුමක්ද? මේ මහා බ්‍රහ්මයේ උපද්දපු කට්ටියක්. මහා බ්‍රහ්ම ඉපැද්දුවා. බ්‍රහ්මයාගේ ඕරස පුත්‍රයෝ. බ්‍රහ්ම දායාදය. සුදු කට්ටිය අනිත් ඒවුන් කළුයි. එහෙමයි සාමි. අන්න ඒ වගේ ඒගොල්ලෝ ප්‍රශංසා දාගත් අනික් කටට නිඳා කරන්න ගත්තා. ඇයි බ්‍රාහ්මණ කියන වචනේ මේ සමාජයට ආපු විදිය දන්නේ නැති නිසා. සර්වඥ නෙතට පේනවා බ්‍රාහ්මණ කියන වචනය මේ ලෝකෙට එකතුනේ කොහොමද කියලා. එහෙමයි සාමි. සමාජගත උනේ කොහොමද කියලා. දැකලා දේශනා කරනවා මේ හරි ලස්සන සොඳුරු විස්තරයේ යග්ගඤ්ඤ සූත්‍රය අපි කතා කළා. මතකයිනේ නේද? එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න අන්න ඒ වගේ අර්ථයේ වචනයක සැබෑ අර්ථය. ඒ වගේම පඬිත කියන වචනේ අද දැන් අත්තුත් තියෙම අද මේ ලෝකෙක පෘථජන භාෂාවට කොහොමද ඒක අරගෙන තියෙන්නේ? පඬිතයට ඒ දණ්ඩෙත් යන්න බෑ. එහෙම වෙලා තියෙනව නේද ඒ වචනේ? අද පඬිත කියන වචනේ බුදුරු පාවිච්චි කරන වචනේ. අද ඒක පෘථජනියෝ විසින් වචන පවා විනාශ කළා. ඒ වචන විනාශ කරන මට්ටමට පත් උනේ ඇයි? පඬිත බව කියන එක දැන් අද ඒකට හේතුවක් තියෙනවා ඒක එහෙම වෙන්නේ. මොකද ඒකට හේතුව අද මේ පඬිත කියන වචනේ පාවිච්චි කරේ අද වර්තමානයේ බටහිර ඉගැන්වීම් වලින් ආඩ්‍ය වෙලා ඒකෙන් පෝෂණය වෙලා ඒ දැනුම් සම්භාරයෙන් එක එක චරිත වලට දුන්නා දැන් ඔබතුමා මෙහෙම කෙනෙක්. එතකොට ඒක දුන්නේ ඒ දැනුමෙන්ම තව ඉහළට ගියපු කෙනෙක් තමයි දුන්නේ. එහෙමයි. හරිද? එතකොට ඒ අයට සමාජي ගෞරව කරන්න ගත්තද මේ පඬිතෙක් මෙයා. හැබැයි බලනකොට මේ බටහිර දැනුමින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බටහිර දැනුමින් ඒ දියුණු වෙලායි කරපින සමාජයට ආවත් කටවාචාලයි. එහෙමයි. සත්පුරුෂයාට නිඳා කරනවා. දැකලා නැද්ද? එහෙමයි. සත්පුරුෂයාට නිඳා කරනවා. අර පිරිත් පොත අරගෙන පේන්නේ දහුවා දැක්ක නඩු දානවා අපි කොහොම මේකට. තව එක්කෙනෙක් ඇවිල්ලා මාධ්‍යට ඇවිල්ලා කිව්වා අපි මහමෙවුනා විකෘතිය නමින් අපි දැන් පොතක් එලි දක්වලා තියෙන්නේ. එහෙමයි. ඒ අර මොකද්ද? අර බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් මිශ්‍ර වෙච්ච අධ්‍යාපනයකින් ඉහළට ඇවිල්ලා ඒකෙන් තනතුරක් අරගෙන එතන පිටලා මොකද්ද කරන්නේ දැන් මේ? ඉරිසියාව පතුරනවා. දේශය පතුරනවා. අසත්පුරුෂකම් බෙදනවා. දැක්ක නේද? එහිම ලෝකෙනකොට මිනිස්යන්ගේ අතර අර විහාරය එතකොට හරි මොකද්ද? පඬිතයට ඒ දණ්ඩිච්ච යන්න බෑ. දැක්ක නේද? පඬිතයට ඒ දණ්ඩිච්ච යන්න බෑ. එතකොට බැලුමට පේනවා ඒක හරි කියලා. නමුත් ඇත්තටම බුදුරුන්ගේ බුද්ධ ශාසන තුළ ඒ පඬිත කියන වචනේ හරි පිදුම් ලබන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. පිදුම් ලබන කාරණාවක්. ඉතින් ඒ නිසා මේවා අහහ අපි තේරුම් ගන්න ඕන මේ. ඒ නිසා අපි දැනුමක් ඇති කරගෙන දහම් දැනුම වුණත් එහෙමයි. දහම් දැනුම වුණත් ඒ දැනුම තියෙන්න ඕන දෙව් මිනිස් ලෝකයාගේ ප්‍රඥාව, තමන්ගේ ප්‍රඥාවත් උපදව ගනිමින් දෙව් මිනිස් ලෝකයාගේ අනුකම්පාවෙන් ප්‍රඥාව උපදවන දෙයක් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මෙලොවටත් පරලොවටත් පිහිට සලසන ඇති කරන දෙයක් චිත්තසංතානෙ උපද්දන්නයි මේ දහම තියෙන්නේ. ඒ යරින්න මේ දහම් වෙන එකකට නෙමෙයි තියෙන්නේ. පාරුවක් උපමා කරලා අපි අලබද්දුප සූත්‍රය දේශනා කළේ නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් හරි ආශ්චර්යයි අපිට මේ දේශනා කියවත් මතක් වෙනවා ඉතින් අර. එහෙමයි. මම හිතන්නේ මතක් වෙන දේ අපි මිනිස්සුන්ට කියලා දෙන එක වටිනවා. මොකද මේ මිනිස්සු මේ දේවල් වල සැබෑ ස්වභාවය දැනගන්න ඉපාය නේද? එහෙමයි. නැත්තම් මේ නැගිටලා කෑ ගහන ගෙන ඉදිරියේදී අපි අහුම්කන් දීරිවල ඒවට අපි එකතු වෙන්න ගියොත් එහෙනම් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මොනවද? එහෙමයි. ස්වාමීනි ජාතියක් විදිහට ඇත්තටම අපිට වාසනාවක් ධෛර්යයක් තිබ්බනම් මේ අපිට දැන් මේ බටහිර දැනුම් කට්ටලයක් දායාද කරගන්න වෙලා තියෙනවනේ. ඒ සියලු අවස්ථාවල මේ ළඟා කරගන්න දැනුම් කට්ටලය තුලින් අපේ චිත්ත සම්පත්තියට මොකද වෙන්නේ? ආකල්ප සම්පත්තියට මොකද වෙන්නේ? සීල සම්පත්තියට හානි වෙනවද කියලා මේ పూర్වෙන් ටිකක් ਵਿਚාරව බලන්න ජාතිය හුරු වෙලා හිටියනම් ස්වාමීනි. හරි පුදුමයි මේ අපේ මේ ජාතිය අවාසනාවන්ත දෙයක් තියෙනවා ලැබෙන්නේ යමක්ද බැලඳගෙන හිර වෙනවා.
එහෙමයි ස්වාමීනි. ඔව්. එහෙමයි. දැන් බටහිර හැම දෙයකින්ම හිර වෙලානේ තියෙන්නේ. දැන් බටහිර හොයාගත්තු දේවල් වලින් යම් දේවල් තියෙනවා. එහෙමයි. එතකොට මේ දේවල් වලින් අපි තේරුම් ගන්න ඕන මේ දේවල් වලින් තියෙන සහනේ ලිමිට් සහිතයි. නමුත් මේ ලංකාවේ බුදු කෙනෙක් තෝරගත්තු මේ ලංකා ධර්මයේ තලයේ තියෙන දේවල් දැනුම සම්භාරය මේ මිනිස්යාගේ තියෙන ගුණ සම්පatti ඒ අපිට ලැබුණු දායාදයක් පිටකින් ලැබිච්ච දායාදයක් විදිහට අපිට එකම පිළිසරණට තියෙන දායාදය තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එහෙමයි ස්වාමීනි. එහෙමයි. එතකොට ඒ ඇරෙන්න අනිත් බාහිරින් ලැබිච්ච දේවල් වලින් තියෙන පොඩි සහනයයි තියෙන්නේ. එහෙමයි. පොඩි සහනයයි තියෙන්නේ. ඒක වැළඳ ගන්න කියොත් වටිනාම දායාදය අපිට අහිමි වෙලා යනවා. ඒ ධර්මය. එහෙමයි. ධර්මදාය මොකද ඔය හැම දෙයකින්ම ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අර හැම දෙයකින් විකෘති මානසිකත්වයක් හදා ගන්න ඕනේ. බටහිරට ගැති වෙලා. එහෙමයි. ඒ විකෘති මානසිකත්වයෙන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම වෙන එක තමයි අපේ ජාතිය අපි ගහ ගන්න මට්ටමටපත් වෙන. නැද්ද බලන්න? එහෙමයි. දැන් බටහිර අධ්‍යාපනයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මේ දැනුමින් ඊට පස්සේ නූතන තාක්ෂණයේ මේව මෙහාට එනවා ටික ටික. එන්න මොකද වෙන්නේ? දැන් බලන්න එන්න මොකද වෙන්නේ? ලංකාවේ ඊට පස්සේ මිනිස්සුන්ගේ ආයුර්වේද ක්‍රමයට නිඳා පාස් කරනවා. එහෙමයි. එම් පිරිස සකස් වෙලා තියෙනවා. එහෙමයි. අරකට දත නියවල. අධ්‍යාපන ක්‍රමයට මොකද්දනේ? දත විනාශ කරනවා. ලංකාවේ තියෙන මේ ධර්මයට පිරිසිදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් දායාද වෙච්ච ධර්මයට මොකද වුනේ? නිඳා කරනවා. එහෙමයි. ඒ විතරක් ඕනේ ලංකාවේ කොල්ලෙක් යම් කිසි දෙයක් තාක්ෂණික දෙයක් හොයාගත්තොත් එහෙම සමහරට අවුරුදු 10 15 වෙනවා. අදටත් තාම මේකට සපෝට් එකක් නැහැ. බටහිරට දත නියවල. එහෙමයි. ලංකාවේ යම් කිසි දෙයක් දේශීය නිෂ්පාදනයක් හොයාගත්තොත් තැනක් නැහැ. ඒකට තාම සමහරට අවුරුදු 10 15 20 ඒක යට ගහනවා. අර පිටරට දෙයට දත නියෝනියෝ ඒ වගේ හම්බ කරන්න ජීවත් වෙච්ච දේශපාලඥයොත් ඉන්නවා. සාමාන්‍ය මනුස්ස ප්‍රජාවක සකස් වෙලා ඉන්නේ. එහෙමයි. ස්වාමීනි සරල උදාහරණයක් අපේ ස්වාමීනාංශගෙන් විමස ගන්න හිතෙනවා. දැන් ඒගොල්ලොන්න අපිට යෝජනා කරන සමාජ ක්‍රමයක් ගැන living together කියලා. ඒතකොට ස්වාමීනි මේවා අපි ග්‍රහණය කරන මේවා ග්‍රහණය වීම නිසා අපිට සිද්ධ වෙන සීල සම්පත්තියේ විපත්තිය අපිට සිද්ධ වෙන සම්පූර්ණ අගාධය ගැන විචාරයක් විමසීමක් අපි කරන්න ඕන නේද ස්වාමී? අනිවාර්යයෙන්ම. එහෙමයි. අඩු ගානේ දැනුත් අපි හිතුව ඒ පිරිසට ඥානෙ නැහැ කියලා. ඒක මුසපත් වෙලානේ. එහෙමයි. දැන් කාම පිපාසිතෙක් වුණාට පස්සේ එතකොට අර විකෘති වෙච්ච ලිංගික ආසාවකින් එයාගේ හිත මේ වුණාට පස්සේ මොකද එතන උත්සාහ කරන්නේ මේකනේ. එතන මවක් පියෙක් ගැන, දරුවෙක් ගැන, බිරිඳක් ගැන ගුණ සම්පත්තියක් ඒ මුල් කරගෙන හදනවා කියන චරිත නිර්මාණය වෙන්නේ නැහැ නේතන. එහෙමයි. මොකද ඔය කියන දේ තුර තියෙන්නේ තනිකර තමන්ගේ ඒ වෙලේ ලාමක තෘප්තියක් පුංචි කාලයක් තුල උපද්දගත්ත ඊට පස්සේ අත්හැරියා. එහෙමයි. ඒකේ තුල තියෙන එච්චරමයි. එහෙමයි ස්වාමීනි. ලාමක තෘප්තිය తాවකාලික සුළු මොහොතක් වින්දනය කළා. ඊට පස්සේ අත්හැරියා හිතන්නේත් නැහැ. ඒක ඉන්නවද, කෑවද, බිව්වද? එහෙම මනුෂ්‍ය ගුණ ධර්ම නැහැ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒක අරක තිරිසන් සත්තු ගන්න. එහෙමයි. තිරිසන් සත්තු එහෙම නේද බලන්න. තිරිසන් සත්තු යන තැන කනවා අම්මා කෑවද, දරුවෝ කෑවද, සහෝදරයෝ ඒකත් එහෙම කන්නේ නැහැ නේ. එහෙමයි. හම්බෙන සතත් එක්ක මේ මෛතුන සේවනයේ දුන ඊට පස්සේ අඩු ගානේ ඌ ඉන්නවද ජීවත් වුණාද එහෙම කන්නේ නැහැ නේ. එහෙමයි. ඔය ලිවිං ටුගෙදර් කියන්නේ එතන. එහෙමයි ස්වාමීනි. ඒ මානසිකත්වය. එහෙමයි. ඊතර මේ යන්නේ කොහාටද? තිරිසන් මානසිකත්වයක් සමාජගත කරනවා. එහෙමයි. Taman තිරිසන් මානසිකත්වයක් ඇති කරගෙන එතකොට දෙව් මිනිස් ලෝකයට ඒක ස්ප්‍රෙඩ් කරනවා. එහෙමයි. ඔක හොඳට බලන්න ව්‍යංගාර්ථ කල්පනා කරලා හොඳට. ඒක හැදින්නේ එතන. එහෙමයි. ඊට මේ දැන් මේ තමන්ගේ මේ සීල සම්පත්තිය තුන තිරිසන් ලෝකයට යන විදියට විනාශ කරගෙන දැන් මානව හිමිකම් එකට යනවා අපිට මේ අයිතිවාසිකම ඉල්ලලා දෙන්න කියලා. ඒතර මානව හිමිකම් එකට ගිහිල්ලා කුමන අයිතිවාසිකමක්ද ඉල්ලන්නේ? මගේ හිත තිරිසන් වුණා අනිත් අයගේ හිතට තිරිසන් කරගන්න මේකට මේ හරි ගස්සලා දෙන අවස්ථාව. එහෙමයි. ඒක නේද කරන්නේ? එහෙමයි. මානව හිමිකමකට ගිහිල්ලා කරන්නේ ඒක තමයි. ස්වාමීනි පුදුම දැන් උඩු යටි කරු වීමක් විමස ගන්න හිතෙනවා දැන්. සියලු දෙනාගේ මේ යහපැවැත්ම උදෙසා යහපැවැත්ම අර්ථවත් කරන පංචශීල ප්‍රතිපත්තිය භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනා කොට තිබෙනකොට ඒ තුලින් කෙතරම් මානව හිමිකමක් සුරක්ෂා වෙනවාද කියලා
සිහිනුවණින් අපි කල්පනා කරන්න අවශ්‍යයි. ඒකම තේරුම් ගන්නකෝ. එහෙමයි. ඕවගේ විකෘති ආශාවකට ගියා කියන්නේ එහෙම පොඩි දෙයක් හිතන්න බෑ. එහෙමයි. තෙරුවන් සරණ පැත්තකින් තියන්නකෝ. එහෙමයි. තෙරුවන් සරණ පැත්තකින් තියලා අඩු ගානේ මේ පොඩි මනුස්ස ගුණ ධර්මය. එහෙමයි. මනුෂ්‍ය ගුණ මනුස්ස ලෝකෙට එන ගුණ ධර්මික පිහිටන්නේ නැහැ. එහෙමයි. දැන් මනුස්ස ලෝකෙට ආපු කෙනාට තියෙන්නේ බෑ අම්මට සලකනවා තාත්තට සලකනවා සහෝදරයන්ට සලකනවා බිරිඳට අදාළ විදිහට සලකනවා සැමියට අදාළ විදිහට සලකනවා දරුවන්ට සලකනවා කියලා මේ ආගම් ભેද ಜಾති හැම දෙයකින්ම තොරව සකස් වෙන්න ඕන දෙයක් නේ. එහෙමයි. තේරුණා නේද? අපි හිතන්න ආගමක් ඕනේ නැහැ නේ. ඒකට කියන්නේ මනුෂ්‍යත්වය කියලා. මනුෂ්‍යත්වයට ඇවිල්ලිපයි ආගමක් ගැන කතා කරන්නේ. එහෙමයි. ඒතර මනුෂ්‍යත්වයට පත් වෙන මානසික පසුබිමක් නැති කෙනෙක් කොහොමද ආගමක් ගැන කතා කරන්නේ? එහෙමයි සාමි. ඔය බලන්න ඔය හැම දෙයකම තියෙන එක නෙමෙයිද බලන්න. එහෙමයි. එච්චරයි හරි සරලයි. ස්වාමීනි මේ එක්තරා විදිහකට විප්‍රකාර මේ දැනුම් පද්ධති වලට සාපේක්ෂව අපට දායාද වන උත්තම ශ්‍රී සද්ධර්මයේ අපි කවර අන්දමින් ඒක අපිට තක්සේරු කරගන්න බලන්න මේ බුදු කෙනෙක්ගේ ආශ්චර්ය අවබෝධය දිව් මිනිස් ලෝකයා කොතරම් සුවපත් කරනවද? එහෙමයි ස්වාමීනි. මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා. එහෙමයි. දිව්‍යත්වය ආරක්ෂා කරනවා. එහෙමයි. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. නිකලස් බව ආරක්ෂා කරනවා. සතර පායේ මුදවනවා. එහෙමයි. අද එතකොට සම්මා සම්බුදු කෙනෙක් විතරයි මේ දිව් මිනිස් ලෝකයට සැබෑ පිහිට පිළිසරණ දෙන්නේ. එහෙමයි. සම්බුදු රජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ විතරයි. ඇයි ඒ සම්බුදු රජාණන් වහන්සේත් සැබෑ ශ්‍රාවකයොත් මේ ජීවිතේ විතරක් ගැන නෙවෙයි හිතන්නේ. දැන් මේ පරලොව සුගතිය එහෙමයි ස්වාමී. ඒ විතරකුත් නෙමෙයි හිතන්නේ සතර පායට නොයන මානසිකත්වයක් හදලා දෙන්න. ඒ විතරක් නෙමෙයි සසර දුකෙන් සම්පූර්ණ එතර කරන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආයයි සසරට නොවැටෙන මානසිකත්වය නිර්මාණය කරන ධමයක්. එහෙමයි. තුල දෙවි මිනිස් ලෝකය රඳවන්න ගන්න උත්සාහයක අසහාය ආශ්චර්ය වූ සත්‍යයක මේ පිළිඹුවක් මේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. එහෙම නේද? එහෙමයි. නෝ මෙතෙන්ට එන්න බෑනේ. එහෙමයි. දැන් බලන්න මේ මේක ඇහුවම මේ වීඩියෝ කට් එකත් ඇති කට්ටිය ෂෙයා කරොත් එහෙම අන්න අපිට මේ අවලාද කළා අපිට නිඳා කළා මන්න අපිට අපහාස කළා කියලා යන්නේ නැද්ද උක? එහෙමයි. යනවා. දැන් එහෙම එකක් නේ තියෙන්නේ නින්දාවට සැරසිච්ච අයට මේකෙන් කොහොම නින්දාවම මිසක කිව්වේ ඇත්තක්ද බොරුවක්ද කියන තැනට එන්නේ. එහෙමයි. ඒ නිසා අද යුගයේ ඉතින් මේ සමාජයට වෙනුවෙන් යම් සැබෑ මෙහෙවරක් කරනව නම් ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි නින්දාව කියන්නේ. එහෙමයි. ස්වාමිනී ලෝකේ කවර දිසාවකට ගියත් බෞද්ධයන් වශයෙන් මේ තථාගත ධර්මයේ දායත් කරගත්තු දරණීතලයේ එකම මිනිස්සු විදිහට අපිට මොනතරම් අභිමානයක් මේ තියෙන්න ඕනද? ඇත්තට පුදුම මං හිතන්නේ මේ මිහි තලයේම අභිමාණයෙන් ඉන්න පුළුවන් જાතිය මේ જાතිය. හරිද? එහෙමයි. නමුත් පිරිසක් ඉන්නවා අපි පොදුවේ ඔක්කොම ගරහන්න හොඳ නැහැ කවදාවත්. එහෙමයි. මේ සත්පුරුෂ පිරිසක් ඉන්න නිසාමයි තාම මේ චෛත්‍ය ටිකවත් තියෙන්නේ. නැද්ද බලන්න? එහෙමයි. නැත්නම් චෛත්‍ය ටිකත් ඔක මේ ගලවලා අරගෙන ඉන්නේ කට්ටිය. එහෙමයි. චෛත්‍ය ටික තියෙනවා බෝධින් හදලා තියෙනවා ඒ විතරක් නේ තාම වන්දනාමාන සිද්ධ වෙනවා. තාම ශ්‍රාවක සංගරුවණක් කියන පිරිසක් මේ ලෝකෙ ඉන්නේ. එහෙම සත්පුරුෂ පිරිසක් ඉන්න නිසා. එහෙමයි. මොකද ශ්‍රාවක සංඝ පිරිසට ඉන්න බෑනේ දම්පැන් දෙන පිරිසක් නැත්තම්. සිව්පස්යෙන් අනුග්‍රහ කරන පිරිසක් නැත්තම්. එහෙමයි. එතකොට මේ පිරිස රකින්න ඕන කියන අදහසින් සිව්පස්යෙන් අනුග්‍රහ කරන පිරිසක් ඉන්නවනේ මේ ලෝකෙ. එහෙමයි. ඉතින් ඒ අතරේ ඉතින් අර මේ අර මුං ඇට වලට අර එකතු වෙන මේ වගේ ඩිංග ඩිංග මේකතු වෙවි දැන් වැඩි වෙවි යනවා ඉතින්. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි තමයි පඬිත කියන වචනේත් එක තමයි මේ ටික ටික ඉදිරියට ගියේ. ඒ ස්වාමීනි. පොඩ්ඩක් මේ අනිත් පැති වලට. එහෙමයි. එතන මේ පඬිතගේ හරි පුදුමයි මේ පඬිත භික්ෂුවක් නොනැති පඬිත භික්ෂුවක් වෙන විදිය. එතකොට එයා ධාතු කුසල වෙන්න ඕන විදිය හරි ලස්සනට විස්තර කළා. ඒතර ඒ පරියාය ඇසුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ කරන මේ බහුධාතුක සූත්‍රය මම සියලු කාරණා මෙතන ගන්නෑ. බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන විදහා දක්වන අදාළ කාරණේ තමයි මම මෙතන අතර මිස්මතු කරන්න මහන්සි ගන්නෙ. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා එතකොට මේ සිදුවෙන්න පුළුවන් දේ පිළිබඳ සිදුවෙන්න පුළුවන් දේ හැටියටත් සිදුවෙන්න බැරි දේ පිළිබඳව මේ ලෝකේ සිදුවෙන්න බැරි දේ විදියටත් මේ අවබෝධයක් මේ උපදිනවන ඒ උපදින එකක් ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානෙ තියෙනවා පිළිහිටලා. ඒ වගේම එවන් භික්ෂුවක් ඉන්නෝ නම් ඒ භික්ෂුවට කියන ධාතු කුසල භික්ෂුව කියලා.
ඒ ධාතු කුසල භික්ෂුව මුල් කරගෙන විස්තර කරපු දේශනාව ඇසුරින් අපට භාගතුන් වහන්සේගේ මේ ඥානපතේ ගැන ලස්සන අදහසක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධය ගැන හිත පහදව ගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඉදානන්ද බික්කු අට්ඨානමේතං අනමකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය නේතං ඨානං විජ්ජතිති පජානාති. කුමත් දීපින්වත් ආනන්ද මෙහි භික්ෂුවක් මේ සිදුවෙන්න බැරි දෙයක් වන මේකට සිදුවෙන්න ඉඩ නැහැ කියලා අවබෝධ කරගන්නවා. කියන මොකද්ද? මාර්ගඵලලාභී පුද්ගලයෙක්. ඒ කියන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්, දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක්. එහෙමයි. ඒ කියන්නේ ඒකාන්තයෙන් නිවන් දකින්න හේතු වෙන තමන්ගේ කායික වාචික මානසික සුචරිතය හඳුනාගත්ත කෙනෙක්. මේ විදියට කය හැසිරෙව්වොත් අනිවාර්යෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා අවබෝධය තියෙනවා. මේ විදිහට වචන හැසිරෙව්වොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මේක හේතු වෙනවා කියලා දකින්න කෙනෙක්. මේ විදිහට මනස හැසිරෙව්වොත් එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේක හේතු වෙනවා කියලා අවබෝධ තියෙන කෙනාට කියනවා දිට්ඨි සම්පන්න පුද්ගලයා. එහෙමයි ස්වාමී. දෘෂ්ටි ඍජු එතකොට. එහෙමයි. යන ගමන හරි පැහැදිලි. එහෙමයි. ඒතර ඒ වගේ දෘෂ්ටි සම්පන්න උත්තමයන් වහන්සේ නමගේ චිත්තසංතානය තුළ සංස්කාර නිත්‍ය වශයෙන් ගන්න ස්වභාවයක් නැහැ කියනවා. සංකාර කියලා කිව්වම කෙටියෙන් කියනවා නම් දැන් මේ භාගතුන දේශනා කරනවා කෙටියෙන්ම දුක කියන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා. එහෙමයි. ඒතර සංකාර කියන වචනේ එතනින් ගන්න පුළුවන් රූපය කියලා කියන්නේත් එතකොට හේතුන්ගෙන් හටගත්තු දෙයක්. ඒකට සංකාර කියන වචනේ පාවිච්චි කරනවා. වේදනා කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ සංකාර කියලා කියන්නේ විඥාන කියන වචනේ පාවිච්චි කරනවා. සබ්බේ සංඛාරා කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. සියලු සංඛාර හේතු නිසා හටගත්තු දේ. එහෙමයි. ඒතර ඒ කිසිම සංකාරයක් ඒ හිතේ නිත්‍ය වශයෙන් ගන්න ස්වභාවයක් නැහැ. හරි ආශ්චර්යයි. එහෙමයි. තමන්ගේ රූපයවත් බාහිර සතර මහා ධාතුන්ගෙන් හටගත්තු කිසිම රූපයක් නිත්‍ය වශයෙන් ගන්න අවබෝධයක් තියෙනවා අනිත්‍යයි කියලා. මේ සංකාර වලින් ඒ හිතට බලපෑම් කරන්න බැරුව යම් ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒකට හේතුව මොකද සිහි මුලා වෙලා ඉන්න හැම මොහොතකම යම් බලපෑමක් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්. නැත්තේ නේ. නමුත් සිහිය උපදවගත්තු සැනින් හිත සංසිඳවන්න පුළුවන්. එහෙයි ස්වාමීන්. එච්චරයි තියෙන්නේ. ඒ මොකද රාගදේශ මොහ තියෙනවනේ. එහෙමයි ස්වාමීන්. එතකොට සිහිය පිහිටුව ගත්තු ගමම්ම ඒ අනිත්‍ය මනසිකාරය සිහි කරපු ගමම්ම හිත අයින් කරන්න පුළුවන්. ඒ ශෝකය කරා යනවනම්, දැවෙනවනම්, පිච්චෙනවනම් අපි හිතමු රූපේ වෙනස් වෙනකොට හිත වෙනස් වෙනවනේ. එහෙමයි. එච්චර ඕනේ අපේ හෙම්බිරිසාවක් හදිච්ච ගමන් මොකද වෙන්නේ අපේ හිත? කඩම් වැටෙනවනේ. එහෙමයි. උණක් හැදිච්ච ගමන් Tamanට හෝ වේවා, බාහිර කෙනෙකුට හෝ වේවා. අසනීපයක් හැදිච්ච ගමන් Tamanගේ හිත කඩම් වැටෙනවා. කඩම් වැටෙන්නේ රූපය නිට්ටයයි කියන සංඥාව නිසා. එහෙමයි. එතකොට දෘෂ්ටි සම්පන්න පුද්ගලයා මොකද වෙන්නේ? එතකොට ඒ අනිත්‍ය ස්වභාවයේ සිහි කිරීම තුළම සිහි ඉපැද්දවීම තුළම තමන්ට සමහර අය ඉන්නෝ තමන්ට සිහි උපද්දව වෙනම හිත නිවා ගන්නත් පුළුවන්. එහෙමයි. සමහර අය ඉන්නෝ තව කෙනෙක් විසින් යාට සිහි උපද්දලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් තියෙන කට්ටිය ඉන්නෝනේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් තියෙන කට්ටියට අනුව ඒ වෙනස් වෙනවා ඒක. එහෙමයි. එතකොට හරි ආශ්චර්යයි තමන්ටම හිතටක් ගාලා ඒ ශෝකයෙන් පරිදේවයෙන් වැළපීම වල හිත නිදහස් කරගෙන සුවපත් වූ හිතක් ඇති කරන් ඉන්න පුළුවන් ඒ කෙනාට. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඊළඟට කියනවා විඳීම් තමන් විඳින සැප දුක් උපේක්ෂා විඳීම් වෙනස් වෙනකොට මේ හිත අඬනවනේ, කෑ ගහනවනේ, වැළපෙනවනේ. එහෙම නොවන විදිහට හිත හදන්න පුළුවන් ඒ කෙනාට. නිත්‍ය වශයෙන් ගන්න නැති කෙනාට. නිත්‍ය වශයෙන් ගන්න කෙනාට මොකද වෙන්නේ? අන්නේ කෙනාට හිත වෙනස් කරගන්න අමාරුයි. එහෙමයි. ඊට නින්දා පහස එනකොට, අවලාද එනකොට, ප්‍රශ්න එනකොට හිත හදා ගන්න අමාරුයි. ඊළඟට තමයි තමන් හඳුන ගන්න දේවල් නිත්‍ය වශයෙන් ගන්න නැහැ කියන යාගේ හිතේ. ඊළඟට තමන් හිතන දේවල් රූප වේදනා සංඥා මේ රූප ශබ්ද ගන්ධ රස පහස පිළිබඳ තියෙන චේතනා දෙකට සංකාර කියන වචනේ පාවිච්චි කරනවා. ඒව වෙනස් වුණා කියලා හිත වෙනස් වෙන්නේ නැහැ කියන. තමන් දැනගන්න දේවල් ඒවට කියන විඥානය කියලා. ඇහෙන් දැනගන්න දේවල් තියෙනවා, කනින් දැනගන්න දේවල් තියෙනවා, නාසයෙන් දැනගන්න දේවල් තියෙනවා. ඒ වගේම දිවෙන් දැනගන්න රස තියෙනවා, කයෙන් දැනගන්න පහස තියෙනවා, මනසින් දැනගන්න අරමුණු තියෙනවා. ඒ දැනගන්න දේවල් වෙනස් වුණා කියලා හිත සලිත වෙන්නේ. එහෙමයි. හිත සලිත වෙන්නේ. එතකොට සලිත වුණා කියන්නකෝ, සලිත වුණා ටක් ගාලා සිහිය උපද්දලා හිත සංසිඳවන්න පුළුවන්. එහෙමයි. බලන්න මේ පුත හැබැයි භාගතුන් දේශනා කරනවා හැබැයි
ඒ වගේම මේ අවබෝධයක් තියෙනවා කියනවා තානංචකෝ ඒතම් විජ්ජති යම් පුතුජ්ජනෝ කංච සංඛාරා නිච්චතෝ උපගච්ඡය තානමේතම් විජ්ජති इति පජානාති. ඒ කියන්නේ මේ පුතජ්ජන කෙනා හැබැයි ඔය කියන සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් කියලා. එහෙමයි. පුතජ්ජන කෙනා. එහෙමයි ස්වාමී. ඔන්න මේ පුතජ්ජනයයි බුදුසසුනේ උණුසුම ලැබෙච්ච මේ ශ්‍රාවකයා අතර වෙනස ඔය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැක්කනේ ඔය දෙක හරි ආශ්චර්යයි එතකොට. බුදුසසුනේ උණුසුම ලැබෙච්ච ශ්‍රාවකයයි උණුසුම නොලැබෙච්ච පුතජ්ජන කෙනාගේ ස්වභාවය මේ. ස්වාමීනි මේ වෙන නොවන බව ඒක හරියටම භාග්‍යතුන් වහන්සේ පුදුම ආශ්චර්යයක් මේ භාග්‍යතුන් වහන්සේ දකින්නෝනේ. එහෙමයි ස්වාමීනි. සර්වඥ ඒක තමයි කියන්නේ සර්වඥයන් වහන්සේ නමගේ අපිට පිළිසරණ අවශ්‍යමයි. එහෙමයි ස්වාමීනි. අවශ්‍යමයි. එහෙමයි. දැන් බලන්න සමහර කෙනෙක් ශෝක නොකර හිටියොත් අද වගේ හිතන්නේ මොකද්ද? මෙවුන්ට ආදරයක් නැහැ මේ දිමව්පියෝ ගැන. සහෝදරයෝ ගැන, රට ගැන. එහෙමනේ හිතන්නේ සමහර විට. එහෙමයි. එහෙම වෙන්නේ නැද්ද? ඉන්නවනේ. එහෙමයි. දැන් සමහර පුතජ්ජන භවෙන් ඉන්න අයටත් ඒක වෙනවා. ඔක අවබෝධ කරගෙනත් එහෙම නොවන කට්ටිය ඉන්නවා. ඔක දෙකක්. ඔක දෙකක් ඒක. එහෙමයි. පුතජ්ජන කෙනෙක් එහෙම නොවන පුතජ්ජන කෙනා කොහොමද හඳුනගන්නේ? එහෙම නොවන පුතජ්ජන කෙනා තෙරුවන්ට ගරහන. එහෙම නොවන පුතජ්ජන කෙනා තෙරුවන්ට ගරහන. එහෙමයි. දැන් සමහර විට බුදුරජාණන් වහන්සේ දැන් කාලේ හිටපු ආලාර කාලාම උද්දකරාම පුත්‍ර එහෙම වෙන්නේ නැහැ. හැබැයි පුතජ්ජනයි. තමන් නිගණ්ඨනාථ පුත්තත් ඒ වගේ නිකන් විචාරද බවකින් නිකන් බාහිර ලෝකෙට පේන ඒ වගේ චරිතයක් විදිහට හිටියක් දන්නේ නැහැ. මොකද ඒකට හේතුව දැන් කායට දුක් දෙනකොට පීඩා නැති බව හිතකින් hina වෙලා කතා බහ කරලා ඉන්නවද දන්නේ නැහැ නේ. දැන් මිනිස්සු ටිකක් පහදින්න යම් හේතුවක් තියෙන්න බෑ. එහෙමයි. තේරෙනව නේද? එතකොට එහෙම පුරුදු වෙන්නත් පුළුවන් නේ කෙනෙකුට. නමුත් ඇත්ත වශයෙන් අවබෝධයක් නැහැ. සංස්කාර වලින් සැලී යනවාමයි. සැලී යනවා. එහෙමයි ස්වාමීනි. ඒ ස්වභාවය තියෙනවා. පිටට පෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සසර පුරුදුත් එක්කත් පෙන්වන්න නැතුව ඉන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා සංස්කාරයේ ඉදිරියේ සැලී නොගිය බව පෙන්නපු පමණින් මේක සරණ යන කාරණාවක් නෙවෙයි. එහෙමයි. ඒක සරණ යන කාරණාවක් නෙවෙයි. නමුත් ස්වාමීනි සංස්කාර ඉදිරියේ නොසලී සිටින්නේ දෘෂ්ටි සම්පන්න ශ්‍රාවකයා. ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකගේ විශේෂත්වය මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තමයි පැහැදීම තියෙන්නේ ශ්‍රාවකයා. එහෙමයි. පුද්ගලික අදහසට නෙවෙයි. එහෙමයි. ඒතර අද මම කල්පනා කළා ඒතර මේ රහතුන් කියලා මාර්ගඵලලාභී කියලා පිරිසක් අර ඉස්මතු වෙලා ඕගාලා තමන්ගේ පුරාජයරෝ කියන පිරිසක් අද ඉන්නවා මම දැකලා තියෙනවා. ඒතර ඒ කට්ටියත් සමහරට රැවටිලා ඈත් සමහරට මේ තමන් ඇසුරු කරන පිරිසට ඒ ලක්ෂණ පෙන්වන්නේ නැතුව ඇති සමහර විට. එහෙමයි. නේ කම්පා නොවන බව පෙන්වනවා ඇති. ස්වාමීනි අපි නම් ඒ වාට රැවටිලා යනවා. ඔව්. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නම් එහෙම රැවටින්නේ නැහැ. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයොත් රැවටින්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒකට හේතුව තමයි එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා ඔහු කම්පා නොවි ඉන්නෙම ආර්ය ශ්‍රා භූමියට ආපු නිසාම නෙමෙයි. පුතජන භූමියේ යම් යම් මානසික ස්වභාවයන් හදාගෙන කම්පා නොවන බව ලෝකෙට පෙන්වන්න පුළුවන්. එහෙමයි. පෙන්නන එක්කෙනා එකක් ඇත් සැබවින්ම මෙහිම කම්පා නොවන කෙනා තව එකක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකයේ මොන තරම් විවෘතයිද ඒක? හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ සියල්ල විනිවිද පේනවා. එහෙමයි. ඒකයි මෙතන දිට්ඨි සම්පන්න පුද්ගලයා කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් අන්න ඒකයි අර මේ සෝතාපන්න ශ්‍රාවකයේ විවිධ තැන්වලදී භාග්‍යතුන් වහන්සේ විවිධ අයුරින් ඉස්මතු කරන තැන් තියෙනවා. එහෙමයි. මොකද රැවටෙන කට්ටිය ඒ කාලෙත් ඉඳලා තියෙනවා ඇත්තටම. එහෙමයි. දැන් ඔය සම්මාදිට්ඨිය කියන සූත්‍රයේ විවිධ පරියායන්ගෙන් විස්තර කරන සම්මාදිට්ඨිය කියන එක. එහෙමයි. එතකොට දැන් ඔය පංචබය බේරව සූත්‍රෙත් මේ සෝතාපට්ඨියංග විස්තර කරන්නේ ආය වෙනම තව විදියක. තිරුවන් ගැන පැහැදීම ඊට පස්සේ බය තැති ගැනීම උපදින කරුණු පහක ඡය වීමයි කියන්නේ පංච දුස්චරිතය අත්හැරීමයි ඊළඟට තිරුවන් ගැන තියෙන අචල ප්‍රසාදයයි ආරිකාන්ත සීලයයි ඒ විතරක් නෙවෙයි කියන ආර්ය න්‍යාය පිළිබඳ මනාවකට තියෙන අවබෝධයයි. ඒ නොරැවටීම් පිණිස තමයි මේ විදිහට විත්යන් වලදී විවිධ කරුණු ඉස්මතු කරන්නේ. එහෙමයි සර්. මොකද රැවටෙනවනේ එක එක්කින. එහෙමයි. පොඩ්ඩක් දැන් මෙහෙමනි කරන්න පුළුවන් කෙනෙකුට කාලයක් එයා අපිට මේ එයා අතහැරලා දාලා පාඩුවෙම ඉන්නවා. එතකොට එයාගේ හිතේ යම් දෙයක් සකස් වෙන්න පුළුවන්. කාමයන්ගෙන් අතහැරපු ඒතර කාමේ වෙනස් වුණා කියලා තමයි එයාගේ හිත වෙනස් වෙන්නේ. එහෙමයි සර්. හැබැයි එයාගේ මනසට බලපෑමක් කරන දවසක් එනවා. මොකද මේ දැන් ඔය කෑ ගහ ඉන්නේ කාමයට හැරලා යම් මානසිකව ඇති කරගත්තු පොඩි ස්වභාවයක් තුලනේ. එහෙමයි.
නමුත් එයාට එයාගේ කය කවදා හරි දවසක අඩපණ වෙනකොට සිහි විකල් වෙනවා. එහෙමයි. ඉතින් එදාට එදා වෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? එතකොට එදා වෙනකම් බලන් ඉන්න ඕනේ. ස්වාමීනි එතකොට මේ පරිද්දෙන් මේ සියලු సంతානවල තියෙන විචල්්‍යතා සංකීර්ණතා ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන භාග්‍යතුන් වහන්සේමයි සියල්ල දකින්නේ. එහෙමයි ස්වාමීනි. මනාකොටම දකින්නේ. බාන ඔය සෑම දෙයක් ඉදිරියම රැවටෙන පිරිසක් ලෝකෙ බිහි වෙනවනේ. එහෙමයි. එදා ආලාර කාලාමට රැවටිච්ච පිරිසක් හිටියා. බුද්ධකරාම පුරතට රැවටෙන පිරිසක් හිටියා. දැන් සමහරලාට රැවටෙන්නේ දැන් ඔය චරිත අධ්‍යයනය කරන වෙතිනි සමහර විට නේද? එහෙමයි. ඇත්තටම බලනකොට මේකින කාම සම්පත්තු අහිමි වුණා කියලා හිත වෙනස් වෙලා තියෙනවද කලබල වෙලා තියෙනවද කියලා බලනවා ඇති සමහර විට. එහෙමයි. ඊට පස්සේ එහෙම නැතුව ඉන්නකොට පහදිනවා ඇති පිරිසක්. අපිට දැන් අපිට නම් ඔන්න මේ රස්නේ වෙච්ච ගල්තලාවක වාඩි වෙලා ඉන්න බෑ. කෙනෙකුට ඉන්න පුළුවන්. ඒතර ඉන්න බැරි කෙනා ඉන්න පුළුවන් කෙනා ගැන පහදිනවා. හැබැයි ඒ කරුණින් මෙහා ගුණවත් කෙනෙක් කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. දුෂ්කර ක්‍රියාවට පහදින ඔය ක්‍රමයට මේ කාලේ. දැන් කෙනෙක් ඉන්න තුන් වේල නොකා ඉන්න බෑ. තුන් වේල නොකා ඉන්න බැරි කෙනෙකුට එක වේලක් කාලා කෙනෙක් ඉන්නවා කිව්වොත් මරයට අරයාගෙන පහදින්න හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. හැබැයි ඒ කරුණේම සාධනීය කරුණක් වෙන්නේ නැහැ. එයා සත්පුරුෂයෙක් කියන්නේ. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. මේ ලෝකෙ කොච්චර වගේ විෂමතා දෙනවද? ස්වාමීනි එතකොට ಗುಣ වශයෙන් පහදින්න කියලා කියන දේ මොනතරම් මේ අර්ථ අන්න දැක්ක නේද? එහෙමයි ස්වාමී. ඔක පිළිබඳ හරි ලස්සනට දීඝනිකායේ ලස්සන සුන්දර දේශනාවක් තියෙනවා. මේ කියනවා මේ සතුන් මැරීමෙන් වැළකීමට පෘථග්ජන කෙනෙක් පහදිනවා කියනවා. එහෙමයි. සොරකෙමින් වැළකීමට පෘථග්ජන කෙනෙක් පහදිනවා කියනවා. තේරුණා නේද? එහෙමයි. ඉතින් මොකද ඒකට හේතුව පෘථග්ජන කෙනාට සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න පුළුවන්. හොරකමින් වැළකීලා ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක පෘථග්ජනයන්ට පහදින්න පුළුවන් දෙයක් කියලා කියන්නේ. එහෙමයි. එහෙමනේ ප්‍රඥාවන්ත කෙනාට පහදින්න පුළුවන් දේවල් තමයි බුදුවරු දේශනා කරන්නේ. ඒ දුක නම් ආර්ය සත්‍ය. එහෙමයි. ඒක කියන්නේ මේ දුක නම් ආර්ය සත්‍යෙට පහදින්න නැහැ කියලා. ඒක පෘථග්ජන භාව ඉක්මවා ගියපු පැහැදීමක් ඇති කරන තැන. එහෙමයි. ඊළඟට දුකේ හට ගැනීමට පහදින්න. දුකේ නැතිවීමට පහදින්න. දුක නැති කරන මාර්ගයට පහදින්න. අරහත්ත්වයට පහදින්න කියලා කියන්නේ ඒකයි. එහෙමයි. සම්මා සම්බුද්ධ ගුණයට පහදින්න කියන්නේ ඒකයි. එහෙමයි. නව අරහදී බුදු ගුණවලට, ස්වාක්කාත සම්දිට්ඨික ධර්මයේ ගුණවලට, ශ්‍රාවක සංඝරත්නයේ ගුණවලට, දසබල ඥානවලට, විසරද ඥානවලට පහදින්න කියලා කියන්නේ ආන්නික ආර්ය පැහැදීම. එහෙමයි ස්වාමී. ඔබ බලන්න ඔබේ හිතේ තියෙන්නේ තාම පෘථග්ජන පැහැදීමද ආර්ය ශ්‍රාවකෙක් තුල ඇති වෙන්න ඕන පැහැදීමද කියලා බලන්න. එහෙමයි ස්වාමීනි. ඒක හරියට තේරුම් ගන්න ඕන කාරණා. එහෙමයි. ඒතර මේ පෘථග්ජන පැහැදීම අපිට යම් පිනක් උපදින්න පුළුවනි. එහෙමයි. පිනක් දැන් තිරිසංගත සතාට කෑම් වේලක් දුන්නා තානිසංස 100ක් තියෙනවනේ. එහෙමයි. තේරුණා නේද? තිරිසංගත සතාට කෑම් වේලක් දුන්නා තානිසංස 100ක් තියෙනවා. ඒ පිනක් උපදින්න පුළුවනි. නම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පැහැදීම තුල Tamanට වෙන ව්‍යසනයි. අපිට ආදරෙන් කතා කරන hina වෙලා කතා කරනවා. දැන් කෙනෙක් ඉන්නවා කියමුකෝ මේ රාමිටියක් තරහ යන කෙනෙකුට අකමැති. අපිට ඇත්තම තරහ යනවා. එයාට ප්‍රඥාව තියෙනවා. නුවණ තියෙනවා. අපිට තව කෙනෙක් ඉන්නවා හරි තොඳොල් වචන කියනවා, ආදරණීය වචන කියනවා. හැබැයි මේ අසත්පුරුෂයෙක්. එහෙමයි. සාමාන්‍ය ලෝකයේ ඔය දෙන්නකින් වැඩිපුර පහදින කාටද? වැඩිපුර පහදින කාටද? අසත්පුරුෂ කරුණාවෙන් කතා කරන. එහෙමයි ස්වාමී. එතකොට බලන්න තමන්ගේ ජොයින්ට් එක තමන්ගේ සකස් වෙන්නේ තමන්ගේ මනසේම තියෙන දුර්වලතාවෙත් එක්ක. එහෙමයි. එහෙම නේද? එහෙමයි. ඒක තමන්ගේ මනසේ තියෙන්නේ ලාමක දෙයක් නම් තමන් ජොයින්ට් වෙන්නේ ලාමක දෙයක් එක්ක. දුෂ්ප්‍රඥ ස්වභාවය නම් තියෙන්නේ දුෂ්ප්‍රඥ ස්වභාවයත් එක්ක ජොයින්ට් වෙනවා. ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාවත් එක්ක ජොයින්ට් වෙනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ මේ ලෝකේ. ඒතර මේක තමන්ගේ මනසිත දෙයක් තියෙන්න ඕන. අදාළ දෙයත් එක්ක තමන්ගේ ජීවිතය සම්බන්ධ වෙන්න. එහෙමයි ස්වාමී. අපි කොච්චර කෑ ගැහුවත් මේක මේ කොච්චර උඩ පැන්නත් බාහිර ලෝක සියලු දෙනා සම්බුද්ධ ශාසනයට පහදවන්න බෑ. ඒක මන්නම් මම පුද්ගලිකව තීරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. ඉතින් නැත්තේ අපිට කරන්න පුළුවන් උපරිම උත්සාහය කරනවා.
එතකොට පහදින අයටවත් පහදිත්වා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ පෘතජන දැන් මේ දේශනා අපි අරගෙන කතා කරනකොට තමයි අපිට මනාව පැහැදිලි වෙන අපිට කොච්චර දේවල් තේරුම් ගන්න තියෙනවද. එහෙමයි ස්වාමීනි. නේද? ඒකයි බුදුවරු මේ දෙව් මිනිස් ලෝකය රවට්ටලා නැහැ. පහදින්න ඕන නම් පහදින්න ඕන විදිය පවා දේශනා කරනවා. එහෙමයි. බුද්ධ රත්නයට කොහොමද පහදින්න ඕන කියලා දේශනා කරනවා. බුද්ධ රත්නයෙන් නම් පහදින්න ඕනද තථාගතස්ස බෝධි භාග්‍යතුන් වහන්සේ නම් පහදින්න අවබෝධයටයි කියනවා. එහෙමයි. ධර්මයට කොහොමද පහදින්න ඕන? ධර්මي ස්වාක්ඛාතයි කියලා තේරුම් ගන්න ඕන කියන ඊට පස්සේ පහදින්න කියනවා. එහෙනම් ඉස්සෙල්ලම අපිට මේ ලෝකේ දැනුමක් අහන්න ලැබිච්ච ගමන් ඉස්සෙල්ලම බලන්න ඕන මොකද්ද? මේක ස්වාක්ඛාතද දුරක්ඛාතද කියලා. මනාකොට දේශනා කරපු එකක්ද මේක ආවට ගියාට කියපු එකක්ද කියලා බලන්න ඕන. එහෙමයි. ඇත්තට මේක සාන්දෘෂ්ටික දෙයක්ද කියලා බලන්න ඕන. ඇත්තට මේ ජීවිතේම මේක තේරුම් ගන්න පුළුවන් දෙයක්ද? තමන්ගේ ජීවිතෙන් අත්දකින්න පුළුවන් දෙයක්ද කියලා බලන්න ඕන. අකාලිකද? එහෙනම් මේ තමන්ට අනුව ගලපලා බලන්න ඕන. එහෙනම් මේක අතීතයට වර්තමානට අනාගතයට කියන කාලත්‍රයටම සාධාරණ එකක්ද කියලා බලන්න ඕන. එහෙමයි. ඊළඟට ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන් දහමක්ද කියලා බලන්න ඕන. තමන් තුලින් බලන්න පුළුවන් දහමක්ද කියලා බලන්න ඕන. එහෙමයි. නැන පැමණින් අවබෝධ කරගන්න පුළුවන් දහමක්ද කියලා බලන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැනුමක් විදිහට දැනුමකට පහදිනකොට අපි මෙතෙන්ට එන්න ඕන. එහෙමයි. පිරිසකට පහදින්න ඕනකොට මේ පිරිස සුපටිපන්න කියන ගුණයෙන් යුක්තද කියලා බලන්න ඕන. උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න කියන ගුණයන්ගෙන් සාරයෙන් යුක්තද බලන්න ඕන. එහෙමයි. එහෙම බලලා පිරිසට පහදින්න ඕන. එහෙමයි. බලන්න පිරිසකට පහදින්න ඕන විදිහකට. එහෙමයි. තනි පුද්ගලයෙකුට පහදිනව නම් බුදුරජාණන් වහන්සේට වරද්දලා තියෙනවද? එහෙමයි. නෑනේ. හරි ආශ්චර්යයි පින්වත්නි. හරිම අద్భుතයි. සම්බුද්ධ ශාසනය අසිරිමත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියලා තේරුම් අරගෙන හිත පහදව ගන්න මහන්සි ගන්න මේ අපට ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ තෙරුවන්ගේ ගුණයෙන් ප්‍රසාදේ උපදවගෙන අපි මැරුණොත් අන්න අපට රැකවරණයේ සහිත මරණයක් ඒක. එහෙමයි. ඒ නිසා මේ රැකවරණයේ සහිත මරණයකට අපිට මේ දෙව් මිනිස් ලෝකයට කරන්න පුළුවන් එකම උපකාරය තමයි කුමක්ද? මේ ධර්මයේ කියලා දෙන එක. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දුන්නු පිරිස හිතා සතුටු වෙන්න. එවන් දුර්ලභ පිනක්, උත්තම ලාභයක්, උත්තම පිළිසරණක් දෙව් මිනිස් ලෝකයට ලබා දෙන වාසනාව උදා වුණා කියලා. උත්තම පිළිසරණක් ලබා දුන්නොත් උත්තම පිළිසරණක් තමන්ට ඇති කරගන්නට උපකාරක ධර්මයක් බවට මේ පිනපත් කරනවා. ඉතින් මේ රැස්වන උදාාර පින සසර පුරා සුවපත් වූ ජීවිතයක්, උත්තම ජීවිතයක් ලබන්නට මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හැම හදවතකම වඩා හිඳවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය යෙදුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සරේ ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ඉන්දික දිසානායක මහත්මයා සහ දිනූෂා පෙරේරා මහත්මිය, ඒ වගේම සම්පත් චාමිකර මහතා සහ චන්ද්‍රිකා ශ්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඒක රාශිය වෙලා තමයි අද මේ වැඩසටහන සිද්ධ කරන්න. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, විස්කන් දෙව්පුතු, විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ජනවසම දෙවියන් මේ පින් පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට
මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ සමන් ස්ට්‍රෝස් කහගොල්ල දියතලාව යන ලිපිනේ පදිංචිව සිට 2019 ජුනි මාස 3 වන දින මිය පරලොව ගියේ එච්.කේ. සුමනපාල පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලොව ගිය තිලින ලක්මාල් සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ඔබ අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් ඉන්දික දිසානායක, දිනුෂා පෙරේරා, සම්පත් චාමිකරමා, ඒ වගේම චන්ද්‍රිකා ශ්‍රියානි රත්නායක ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටම සුජීවත සිටින දෙමව්පියන් ඩී.එම්. කරුණාතිලක පියාණන්, සුදුමැණිකේ දිසානායක මෑණියන්, ඩී.එම්. හේමලතා මෑණියන්, ජී.ඩබ්ලිව්. පුණ්‍යවතී මෑණියන්, ටී.බී. සංඝදාස පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දෙව්මලී දිසානායක, දහම්සේ දිසානායක, හිමාන් දිසානායක, හිමාලී දිසානායක, රයිනි දිසානායක යන දුවදරුවන්ට, ජිතේන් මනුමිත පුතණුවන්ට, සිහන්සා හසිනී දියණියට මේ පින් අනුමෝදන් වේවා. දැනට ඊශ්‍රායලයේ සේවයේ නිරත චින්තක දිසානායක සහෝදරයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම බණ්ඩාරවිල කුඹල්මිල මහමිුණා භාවනාසපුවට සම්බන්ධ වෛද්‍ය දසනායක මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සම්පත් බැංකුවේ සියලුම සේවක මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පatti ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප හැම දිනාටම අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ පින්වත් ඉන්දික දිසානායක මහත්මයා සහ දිනෝෂා පෙරේරා පින්වන්ත මහත්මිය, ඒ වගේම සම්පත් චාමිකර පින්වන්ත මහත්මයා, ඒ වගේම චන්ද්‍රිකා ශ්‍රියානි රත්නායක මහත්මිය යන ඒ පින්වන්ත හැම දෙනා ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින ඇති ඔබ හැම දෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන දිවි පුදා ජාතිය චර්යාව සුරක්ෂා කරගන්නේ නම් මොනතරම් වාසනාවක් දෙව් මිනිස් ලෝකයට ඉපදෙනවද කියලා මේ මොහොතේ ඔබේ හදවත සාක්ෂි සහිතයි කියලා අපි විශ්වාස කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.